උසස් පෙළ තර්කශාස්ත්‍රය විද්‍යාත්මක ක්‍රමයේ විෂයට අදාළව පොසිෂන් වලින් වල වැදගත් මාතෘකා කීපයක් සාකච්ඡා කරලා තියෙනවා. අද දවසේ උසස් පෙළ විභාගයේදී තර්කශාස්ත්‍ර විෂයට අදාළව තාමත් වැදගත් විය හැකි මාතෘකාවක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ විට අපගේ පසුගිය වැඩසටහන් පාඩම් මාලාවන් නැරඹු සිසුන් බොහෝ දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණා විධික්‍රමයන් පිළිබඳව පාඩමක් කරන්න කියලා. ඒකට යටත්ව අද දවසේ මම මාතෘකාවක් තෝරගෙන තියෙනවා. ඊයම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යාවේ විධික්‍රමයන් යටත්ව. මේ විද්‍යාවේ විධික්‍රම කියන පාඩම උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ තර්කශාස්ත්‍ර ප්‍රශ්න පත්‍රයේ ඉතාමත් වැදගත් හේතුව විධික්‍රමයන් ඇසුරින් බොහෝ විට ප්‍රශ්නයක් ඇතැම් දෙකක් සමහර ප්‍රශ්න තුනක් ලැබෙන අවස්ථා තියෙනවා. ඒත් එක්කම බහුවර්ණ ප්‍රශ්නවලදී වැඩිම විද්‍යාත්මක ක්‍රමයකට යටත්ව වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් යොමු වෙලා තියෙනවා මේ විධික්‍රම ආශ්‍රිතව. නිසා උසස් පෙළ තර්කශාස්ත්‍ර සඳහා ඉහළ ලකුණු ලබා ගැනීමට අවශ්‍ය නම් ඉතාම හොඳින්ම අධ්‍යයනය කළ යුතු පාඩම විද්‍යාවේ විධික්‍රම. ඉතාමත්ම සැලකිල්ලෙන් පැහැදිලිව නිරවුල්ව විචාරාත්මකව අධ්‍යයනය කළ යුතු පාඩමක් හේතුව බහුවර්ණ ප්‍රශ්නයන් දෙස බැලූ කල්හි අපිට බොහෝ වෙලාවට විචාරාත්මක ස්වරූපේ කළා උත්තර දෙන්න අවශ්‍ය ප්‍රශ්න වෙලා තියෙනවා. අනේ නිසා අද මම තීරණය කරා විධික්‍රමයන් සම්බන්ධව ඉතා වැදගත් ඒකකයක් වශයෙන් උද්ගමනවාදී පිළිබඳව කතා කරා. උද්ගමනවාදී. දැන් උද්ගමනවාදී පිළිබඳව අපි සාකච්ඡා කිරීමේදී විද්‍යාවේ නිගාමී විධික්‍රමයන් සහ උද්ගාමී විධික්‍රමයන් තියෙනවා. එතනදී අපි අවධානය යොමු වෙන්නේ උද්ගාමී ස්වරූපයේ උද්ගමනවාදී. උද්ගමනවාදී ආරම්භයේ නැත්නම් උද්ගමනවාදී විධික්‍රමයන් වශයෙන් අවධානයට ලක් වෙන්නේ කොයි වගේ කාලයකද කියලා බලුවොත් විශේෂයෙන්ම මේ නවීන විද්‍යාව යට වෙන අවධියේ විද්‍යාත්මක ඥානයේ වර්ධනය වෙනවා. ඊට සමාගාමී ඊට සමාන්තරව විධික්‍රමයන් පිළිබඳව මේ මන්නට විද්‍යාවේ ඥාන මාර්ගයන් පිළිබඳව මතයන් කලනවා. ඒ විද්‍යාවේ ඥාන මාර්ගයන් පිළිබඳව කතා කරද්දී සුවිශේෂ උත්තර දෙන්න කියනවා. විද්‍යාවේ ආරම්භයේදී කියන්නේ फ्रांसिस बेकन सह गैलीलियो. फ्रांसिस बेकन की अदास मत अदास ඇසුරු කරගෙන පසුකාලීන උද්ගමනවාදී කියන විධික්‍රමයේ වර්ධනාකාරයට ගන්න පුළුවන්. එනිසා නිගාමී ස්වරූපයේ විධික්‍රමයන් පසුකාලීනව පදනම් වෙනවා ගැලීලියෝ හඳුන්වා දුන් ගණිතමේ සම්පරීක්ෂණය. අපි මෙතනදී ඒ කරුණක සාකච්ඡාවට ගන්නේ ඉදිරි පාඩමකදී අපි සාකච්ඡා කරනවා. ඒ සඳහා අපි එළිම අවධානය කරගන්නේ උද්ගමනවාදී කියන එකේට. ඒ උද්ගමනවාදී උද්ගාමී ස්වරූපය විද්‍යාවේ ඥාන මාර්ගය ලෙස පිළිගත හැකි කියන අදහස ඉදිරිපත් කරනවා. එසෙන් විශේෂ අවස්ථා රාශියක් නිරීක්ෂණය කොට විශේෂ අවස්ථා නිරීක්ෂණය කොට සාමාන්‍යකරණය කරා යන්නේ. උද්ගමනවාදීන් දක්වන ආකාරයට උද්ගමනවාදී තාර්කික ස්වරූපය විශේෂ අවස්ථා රාශියක් නිරීක්ෂණය කොට විශේෂ අවස්ථා නිරීක්ෂණය කොට සාමාන්‍යකරණය කරා යන්නේ. විශේෂ අවස්ථා නිරීක්ෂණය කොට සාමාන්‍යකරණය කරා යන්නේ තවත් ආකාරයකින් පැහැදිලි කරනවා. යම් සිද්ධියකට අදාළව යම් කරුණකට අදාළව විශේෂ අවස්ථා රාශියක් නිරීක්ෂණය කරලා ඒ ඇසුරින් සාමාන්‍යකරණය ගොඩනැගීම යුතුයි කියන පදනම තමයි උද්ගමනවාදී ඉදිරිපත් කරන්නේ. උද්ගමනවාදී හඳුන්වා දීමේදී ඔබ මෙන්න මේ වාක්‍යවල උද්ගමනවාදී ලෙස සැලකෙන්නේ විශේෂ අවස්ථා නිරීක්ෂණය කොට සාමාන්‍යකරණය කරා යන්නේ. ඒ තාර්කික ස්වරූපයක් වශයෙන් ඉදිරිපත් කරනවා නම් මේ ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ව්‍යංග සටහන් කරන්නේ විශේෂ අවස්ථා කියන්නේ
අවස්ථා 1 විශේෂ අවස්ථා 2 විශේෂ අවස්ථා 3 අපි එතනින් තව අවස්ථා ඉදිරි කරලා මේ විශේෂ අවස්ථා අප්‍රපා කියලා ආකෘතිය ඉදිරිපත් කරන්නේ වාක්‍ය ඒ අනුව එතන කියන්නේ සඳහන් කරනවා විශේෂ අවස්ථා නිරීක්ෂණය කොට සාමාන්‍ය කරණයක් කායලදී නමුත් අපිට දැන් සාමාන්‍ය කරණය කියන්නේ අපි විතරේ උපන්‍යාසය. උපන්‍යාසයේ සමානයි සාමාන්‍ය කරණය. නිර්වචනයේදී අපි කියන්නේ විශේෂ අවස්ථා නිරීක්ෂණය කොට සාමාන්‍ය කරණයක් කරා එළඹෙන. අපි කියනකොට විශේෂ අවස්ථා 1, විශේෂ අවස්ථා 2, විශේෂ අවස්ථා 3 ඒ තුලින් උපන්‍යාසය කරා එළඹෙන කියලා දක්වනවා. එතකොට මේක තමයි උත්ගමනවාදයේ තාර්කික ස්වરૂපය. तो මේක අපි උදාහරණයක් උත්ගමනවාදී ස්වරූපයට මේක විතරම භාවිත කරන උදාහරණ. A කප්ඩා කඩේ B කප්ඩා කඩේ C කප්ඩා කඩේ. මේ දක්වා නිරීක්ෂණය කරපු සියලු කප්ඩා කඩ පාට නිසා සියලු කප්ඩා කඩ පාට. ඒක ඕනම කාර්ය උදාහරණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතෙක් නිරීක්ෂණය කරන කප්ඩා කඩ පාට උන්නේ සියලු කප්ඩා කඩ පාට. වෙන A අංශය B අංශය C අංශය එමණසා සියලු අංශය ඕනම ආකාරයක උදාහරණයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒකට මෙන්න මේක තමයි උත්ගමනවාදීයේ තාර්කික ස්වરૂපය තුළින් කියන කාරණා. ඒකට උත්ගමනවාදී කියන විදිහට උපන්‍යාසයක් සොයාගන්නේ උපන්‍යාසය සත්‍යවන්නේ මේ තාර්කික ස්වરૂපයට යනවා. උපන්‍යාසය සොයාගන්නේ උපන්‍යාසය සත්‍යවන්නේ මේ තාර්කික ස්වરૂපයට යනවා. ඒ උත්ගමනවාදීයේ තාර්කික අදන්න නැත්නම් තාර්කික ස්වરૂපයයි නෙමෙයි. අනතුරුව අපි අවධානය යොමු වෙන්න ඕනේ උද්ගමනවාදයට අදාළ ඉදිරිපත් වන විවිධ ගැටලු නැත්නම් උද්ගමනවාදයට ලැබෙන විවිධ විවේචන. උද්ගමනවාදයේ ඉදිරිපත් වන අවධිය ඉඳලා ඒ ඉදිරිපත් වන මුල් කාලෙ ඉඳලම උද්ගමනවාදයට අදාළ විවිධ ආකාරයේ විවේචනයන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව අපි උද්ගමනවාදයට අදාළ විවේචන උද්ගමනවාදයේ හඳුන්වා ඒ පැති ගැටලු දක්වනවා. ඔයසෙන උද්ගමනවාදී හඳුන්වන ඒ විවේචනය දක්වන වගේ ප්‍රශ්නයක් යොමු වීදී උද්ගමනවාදයට එල්ලවන විවේචන පිළිබඳව අපි අවධානය යොමු කරලා. ඊළඟ මුලින්ම උද්ගමනවාදයට එල්ලවන ප්‍රධාන පිළි විවේචනයක් ආරම්භක අවධියේදී මේ විවේචනය එල්ලවන උද්ගමනය පිළිබඳ ඔයසෙන උද්ගමනය සමාපනය කිරීමේ ගැටලුව කියන්න පුළුවන්. උද්ගමනය පිළිබඳ ගැටලුව උද්ගමනයේ ගැටලුවක් පවස් වශයෙන් ඉදිරිපත් කරනවා. දැන් අපි අවධානය යොමු කරමු උද්ගමනය පිළිබඳ ගැටලුව යන කොහොමද? උද්ගමනය පිළිබඳ ගැටලුව නවීන මේ උද්ගමනවාදය ආරම්භන අවධියේදී මෙතන නවීන විද්‍යාව ගොඩනැගෙන කාලේ ඉතින් ප්‍රමුඛ වෙලේ දාර්ශනික ඩේවිඩ් හ්යුම් කියලා දාර්ශනිකයෙක් උද්ගමනය පිළිබඳ ගැටලුවක් මතු කරනවා. උද්ගමනයේදී මේ දක්වා නිරීක්ෂණය කළ අවස්ථා තුළින් ලබා ගන්නා නිගමනයන් නිරීක්ෂණය නොකළ අවස්ථාවන්ට යොදනවා. නිරීක්ෂිත අවස්ථා තුළින් ලබාගත් නිගමනයන් නිරීක්ෂණය නොකළ අවස්ථාවන්ට යොදනවා. ඒ අනුව නිරීක්ෂණය තුළින් ලබා ගන්නා මේ දක්වා ලබාගත් නිගමනයන් ඒ නිරීක්ෂණය නොකළ අවස්ථාවන්ට අදාළ කරගෙන සාධාරණයි. නිරීක්ෂිත අවස්ථාව තුළින් ලබාගත් නිගමනයන් අනිරීක්ෂිත නිරීක්ෂණය වල අනිරීක්ෂිත අවස්ථාවන් අතරගෙන සාධාරණ දෙක ප්‍රශ්නයක් වුණා. අන්න උද්ගමනයෙන් ගැටලුවක්. උද්ගමනයෙන් ලබා ගන්නා ඥානය ගැටලු සාධක කරන බව. ඒ කියන්නේ එවැනි ගැටලු මුලින්ම මතු කරපු දාර්ශනිකයෙක් වශයෙන් තමයි වැදගත් වෙන්නේ ඩේවිඩ් හ්යුම් කියන දාර්ශනිකයා. ඒතොනේ උද්ගමනයේ පිළිබඳ ගැටලුවේදී උද්ගමනයේදී පිළිගන්නා ඥානය ප්‍රශ්නයක් වුණා හරි සාධාරණයි කියන්නේ කොහොමද? දැන් උද්ගාමී තර්කයකදී අවයවයන් සත්‍ය උනත් ලැබෙන නිගමනය අසත්‍යයි. නමුත් ඒක එහෙමනම් කොහොමද උද්ගමනය ලබා ගන්න නිගමනය සාධාරණයි කියන්නේ? ඒක ප්‍රශ්නයකදී උද්ගමනය ලබා ගන්නා නිගමනයන් නැත්නම් උද්ගමනය ලබා ගන්න ඥානය සාධාරණයි කියන්නේ මේ දක්වා උද්ගමනය ලබාගත් නිගමනයන් සත්‍ය වෙලා තියෙනවා.
උද්ගමනය තුළින් මෙතෙක් ලබාගත් නිගමනයන් සත්‍ය වෙලා තියෙන නිසා ඉදිරියට සත්‍ය වෙන්න පුළුවන්. මේ දක්වා ලබාගත් දේ සත්‍ය නිසා ඉදිරියට සත්‍ය වෙනවා කියන්නේ උද්ගමනය. ඒතර මේ උද්ගමනය කියන ගැටලුව උද්ගමනය සාහවු කිරීම සඳහා භාවිතා කරන උද්ගමනය පිළිගැනීම සඳහා භාවිතා කරන තරකයක් උද්ගමනය. උද්ගාමී අනුමානය පැවතිය හැකි බව ඔප්පු කරන්නත් යන්නේ උද්ගාමී අනුමානය. ඒතර එය ගැටලු සහගතව මේ දාර්ශනිකව පෙන්වන්න කරලා දෙනවා. උද්ගමනය පිළිබඳ උද්ගමනය සමර්ථනය කිරීම පිළිබඳ ගැටලු පිළිබඳව වෙනම පාඩමක් තියෙනවා ඔබට නරවන්න පුළුවන්. මේකට වඩා සවිස්තරාත්මක දෙයක් හැදෙන්න වෙනවා. දැන් මෙතෙන්දී අපි ගත්තේ උද්ගමනවාදයට ඉදිරිපත් කළා කියන එක ගැටලුවක්. උද්ගමනවාදයේ උද්ගමනය පිළිබඳ ගැටලුව. මෙතනදී කියවෙන්නේ උද්ගමනයෙන් ලබා ගන්නා නිගමනයන් පිළිගැනීම සාධාරණ විය නොහැකි බවට තමයි එතනදී කාරණේ ඉදිරිපත් වෙන්නේ. ඒක විවේචනයක් දෙන්න කියන්නේ. දෙවන උද්ගමනය පිළිබඳව තවත් විවේචනයකට අපි එනකොට උද්ගමනය පිළිබඳව පැහැදිලි කිරීමේදී කියන විශේෂ අවස්ථා නිරීක්ෂණය කිරීම තුළින් සාමාන්‍යකරණයක් කරා උපන්‍යාසයක් කරා එන්නේ. එතකොට මෙතනදී මතුවෙන ප්‍රශ්නය. උද්ගමනවාදී කියන විදිහට නිරීක්ෂණයෙන් තමයි උපන්‍යාසය කරා එන්නේ. එක් අවස්ථා නිරීක්ෂණය කරලා උපන්‍යාස කරා එන්නේ. එතනදී මතුවෙන ප්‍රශ්න. දැන් නිගාමී විධික්‍රම වලදී නිගාමී විධික්‍රම මෙතනදී අපි දීර්ඝ වශයෙන් කතා නොකලත් අපි ආපෝට නිගාමී සත්‍යීක්ෂණවාදීන්ගේ තාර්කික ආකෘතිය සැලකිලි කිරීම ගන්න. සත්‍යීක්ෂණවාදීන්ගේ අසත්‍ය කරනවාදී ආකෘතියක් තියෙනවා. මොකද මේකදී සත්‍යීක්ෂණවාදීන්ගේ ආකෘතිය ගත්තත් අසත්‍ය කරනවාදීන්ගේ ආකෘතිය ගත්තත් මෙන්න මේ අවස්ථාව. මේ උපන්‍යාසය ගොඩනගන අනාත්මිකම් කරගන්න බව කියනවා. උපන්‍යාසය ගොඩනගලා අනාත්මිකම් කරගන්නවා. ඊට පස්සේ තමයි අනාත්මික පරීක්ෂණයේ සත්‍ය කරන්නේ. දැන් මෙතෙදි වැදගත් කාරණේ මේකයි. මෙන්න මෙතන උපන්‍යාසය. නිගාමී ක්‍රමයන් නැරෙන්නේ උපන්‍යාසයෙන් කියලා. නිගාමී සත්‍යීක්ෂණවාදී තර්කය, නිගාමී තර්කය, උද්ගාමී තර්කය වගේ දෙවෙනි ගැටලුවක් තියෙනවා. ඒ වෙනම සාකච්ඡා කළ යුතුයි. දැන් මේ නිගාමී මොහොතවලින් මේක ඉදිරිපත් වෙන්නේ. ඒතකොට මේ උපන්‍යාසයක් මුල් කරගන්නවා නිගාමී. නිගාමී අසත්‍ය කරනවා කියලා. නිගාමී අසත්‍ය කරනවා. මේ සත්‍යීක්ෂණවාදී ආකෘතිය මේ අසත්‍ය කරන දේ ආකෘතිය. මේ ආකෘතියේ උපන්‍යාසයක් මුල්. විද්‍යාඥයන් ගැටලුව ඇති වුණාම උපන්‍යාසයක් හදනවා. උපන්‍යාසයක් කියලා කියන්නේ ගැටලුව ඇති වුණාම ඒවට පිළිතුරු වශයෙන් ඇති කරගන්න తాවකාලික කල්පිතයක්. ඒ උපන්‍යාසයක් හදලා ඒ උපන්‍යාසයට යටත්ව නිරීක්ෂණය කළ යුතු අවස්ථා මොනවද කියලා තීරණය කරනවා. නිරීක්ෂණය කළ කරුණු මොනවද කියලා තීරණය කරනවා. උපන්‍යාසයට යටත් උපන්‍යාසයට ගැලපෙන ලෙස. අනේව තමයි අනාවකික බවට පත් වෙන්නේ. අනාවකික කියන්නේ උපන්‍යාසයේ සත්‍ය නම් සත්‍ය වෙනකම්. ඒත් මේ උපන්‍යාසයට යටත් තමයි කරුණු ලබා ගන්න. අනාවකික. ඒකෙන් අනාවකික පරීක්ෂණය සඳහා කරුණු තෝරගන්න උපන්‍යාසයක් මුල් වෙනවා. මේ විදිහකම දෙකේ තියෙනවා. උපන්‍යාසයේ මුල් වෙනවා. උපන්‍යාසය මුල් කර ගැනීමෙන් තමයි පරීක්ෂණය සඳහා අදාළ කරුණු තෝරගන්නේ. ඔන්න ඔතනදී තමයි ප්‍රශ්නයක් වෙන්නේ උද්ගමනවාදයට අදාළ. මේ අය කියන්නේ විශේෂ අවස්ථා නිරීක්ෂණය කරලා උපන්‍යාස කරනවා කියලා. ප්‍රශ්නෙමතු වෙන්නේ උපන්‍යාසයක් මුල් කර ගැනීමකින් තොරව මේ අයගේ උපන්‍යාසයක් මුල් කර ගැනීමකින් තොරව පරීක්ෂණය සඳහා නිරීක්ෂණය සඳහා කරුණු තෝරාගන්නේ කෙසේද? උපන්‍යාසයක් මුල් කර ගැනීමකින් තොරව නිරීක්ෂණය සඳහා කරුණු තෝරාගන්නේ කෙසේද? නිරීක්ෂණය සඳහා අදාළ කරුණු තෝරා ගැනීමට උපන්‍යාසයක් මුල් විය යුතුයි. දැන් අපි උදාහරණ වශයෙන් ඒක අපට කලුයි බී කප්පල කල සී කප්පල කලුයි දෙක අපටන්නේ ලක්ෂණ කලුයි බව. දැන් අපටන්නේ විවිධ ලක්ෂණ. හරි. ඉගෙනෙන්න සුළු බව. ඒ පායක බව විවිධ ලක්ෂණ තියෙනවා. මේ විවිධ ලක්ෂණ කලු පාට තෝරගන්න නිරීක්ෂණය කරනවා. එනගේ නිරීක්ෂණය කරන්නේ යම් සිහියක් තියෙනවා. කපුටන්ගේ වර්ණය දැනගැනීම අරමුණක්.
කළු පාට දෙන්න දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට යටත් වෙනවා. ඒ අනුව අඩුම ගානේ විද්‍යාඥයෙකුගේ හිතේ හරි කලින් උපන්යාසයක් තියෙනවා. උපන්යාස කියන්නේ අරමුණ. අරමුණකට යටත් වෙයි නිරීක්ෂණය කරන්න. දැන් මෙතන තියෙනවා පැහැදිලි නිරීක්ෂණය මත පෙන්නන්න. ඒකට යටත් කරුණු තෝරගන්න. වෙනද කරුණු තෝරගන්න මත පෙන්නීමක් නැහැ. කියන්නේ උපන්යාසයක් මුල් කර ගැනීමකින් තොරව පරීක්ෂණය සඳහා කරුණු තෝරාගන්නේ කෙසේ? ගැටලුවක්ද? උපන්යාසයක් මුල් කර ගැනීමකින් තොරව පරීක්ෂණය සඳහා කරුණු තෝරාගන්නේ කෙසේ? ඒ නිසා උපන්යාසයක් මුල් විය යුතු බව අපිට කියන්න බැහැ. ඒතකොට අපි දෙවෙනි විවේචනයේ වශයෙන් ඉදිරිපත් කරන්නේ ඒකයි උද්ගමනවාදීන් නිරීක්ෂණය සඳහා උපන්යාසයේ పూర్ව වන බව පිළි නොගැනීම එම විධික්‍රමයට අදාළව තාර්කික වෙන්නේ නැහැ. එය ගැටලු සහගතයි. ඒ කියන්නේ උපන්යාස පරීක්ෂණය සඳහා උපන්යාසයක් මුල් විය යුතුයි කියන පදනමේ තාර්කික. හරි. අනතුරුව අපි තුන්වෙනි කාරණයට එනකොට ඉතින් අපි ගන්නවා දැන් උද්ගමනවාදීන් කියන විදියට මේ එක් එක් කපුලා නිරීක්ෂණය කරලා සියලු කපුල කළු පාටයි වගේ නිගමනයකට එන්න පුළුවන් නේ සමහර විට. ඒක සරල මට්ටමේ උපන්යාසය කපුටන්ගේ කළු පාට වර්ණය දැකලා සියලු කපුල පාටයි. අපි එහෙම පුළුවන් කියලා මේකෙන් පිළිගත්තා. අනතුරුව ප්‍රශ්නේ මතුවෙනවා. උද්ගමනවාදීන් දක්වන ආකාරයට සංකීර්ණ විද්‍යාත්මක උපන්යාසයන් එළඹීම ගැටලු සහගතයි. වඩාත් කියනවා නම් ගුරුත්වාකර්ෂණවාදයේ සංකීර්ණ විද්‍යාත්මක මතයකට එළඹෙන්න මේ ක්‍රමය අනුව කෙසේවත් හැකි වෙන්නේ නැහැ. ඒ ගුරුත්වාකර්ෂණවාදයට අදාළ විශේෂ අවස්ථාවකට වත් වෙන්නේ මොනවද? ග්‍රහයන්ගේ කක්ෂය, සාගරයේ වඩදිය සහ බාදිය ඇතිවීම, වෙඩිඋණ්ඩයක ප්‍රක්ෂිප්තය, තමයි මාර්ග ප්‍රක්ෂිප්තය, වෙඩිඋණ්ඩයක ප්‍රක්ෂිප්තය, නඩුවෙන් ගෙලුණු ගෙඩියා දෙමට පතිත වීම. මෙන්න මේවා තමයි ගුරුත්වාකර්ෂණවාදයට අදාළ විශේෂ අවස්ථා වෙන්න පුළුවන්. මේ කර්ම වල මතුපිටින් කිසි සම්බන්ධයක් දෙන්නේ නැහැ. මතුපිටින් ඒ කර්ම වල සම්බන්ධතාවය හඳුනගන්නවා. අර කපුටන්ගේ වර්ණය වගේ ආශ්‍රය හඳුන ගන්න පුළුවන් සම්බන්ධයක් නෙවෙයි තියෙන්නේ. මොකද ඒ කර්ම අතර යම් සම්බන්ධතාවයක් තියෙනවා. යම් සාදෘශ්‍යයක් ඒ අතර බැඳීමක් තියෙනවා. එහෙනම් මේ බැඳීම හඳුන ගන්න පුළුවන් උපන්යාසයක් මුල් කරගෙන. නිව්ටන් භාවිතා කරේ ඇත්ත වශයෙන් කියනවා නිව්ටන් තමන්ගේ භාවිතා කරලා තියෙන මූලික වශයෙන් ඔහුගේ ඔප්පු කිරීම තුළදී පේන විදිහට මේ නිගාමි සත්‍යක්ෂණවාදී තාර්කික ස්වරූප ඔස්සේ තමයි ඒ වගේ රටාවක් තමයි භාවිතා කරන්නේ. නිව්ටන් කරන්නේ උපන්යාසයක් හදලා අර එක් එක් කාරණා අනාවැකි බවට පත් කරගත්තා. හරි. ග්‍රහවස්තුන් අතර ආකර්ෂණය පිළිබඳ ඔහුගේ උපන්යාසය උඩ නගාගෙන අර කරුණු අනාවැකි බවට පත් කරගෙන ඒවා එකින් එක පරීක්ෂා කිරීම උපන්යාසය සම්බන්ධ කිරීම කරනවා. එසේනම් අපි එතනින් කියන්නේ උද්ගමනවාදීන් දක්වන ආකාරවලගේ තාර්කික ස්වරූපය අනුව ගුරුත්වාකර්ෂණවාදයේ වැනි සංකීර්ණ උපන්යාසයක් කරා එළඹීමට කිසිලෙසකින්වත් හැකියාවක් නැහැ. ඒ වගේ සංකීර්ණ විද්‍යාත්මක මතවලට එළඹීමේදී ඔබට නිගාමීතර නැඹුරු වෙන්න සිද්ධ වෙනවා. ඒ අනුව උද්ගමනවාදයට එක්තරා ආකාරයක අපි තවත් ආකාරයක විවේචනයක් පොදුවේ කිව්වොත් එහෙම අර කාරණේමයි පරීක්ෂණය සඳහා උපන්යාසයක් මුල් විය යුතුයි. අනතුරුව උද්ගමනවාදීන් කියන ආකාරයට උපන්යාසික අවස්ථාවක් වෙනව මොකක්ද කියන්නේ? උපන්යාසය සොයාගන්නේ සත්‍ය දෙන්නේ මේ තාර්කික ස්වරූපයට යටත්. නමුත් අපිට පැහැදිලිවම මේ නිගාමී ස්වරූපයෙන් දෙවිය බලපුවහම පෙනී යනවා උපන්යාසයේ අවස්ථාවක. උපන්යාසයේ සොයා ගැනීම සමර්ථනය කිරීම. සොයා ගැනීම යම් උපන්යාසයක් ඇති කරගන්න. සමර්ථනය කිරීම උපන්යාසයේ ඔප්පු කරනවා. තහවුරු කරනවා. මේ උපන්යාසයක් සොයා ගැනීමයි සමර්ථනය කිරීමයි පැහැදිලිවම දෙකක්. නමුත් මෙතනදී උපන්යාසය සොයා ගැනීමයි සමර්ථනයයි එකක් වශයෙන් තමයි උද්ගමනවාදීන් සලකන්නේ. උපන්යාස සොයා ගැනීම සහ සමර්ථනය කිරීම අතර වෙනස නොසලකා උද්ගමනවාදීන් මහත් පටලවිල්ලක් ඇති කරගත්ත බව කියනවා.
පැහැදිලිවම සොයා ගැනීම සහ සමර්ථනය කිරීම අතර වෙනසක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් මේ කියන උපන්යාස සොයා ගන්නෙත් මේ විදියට. නමුත් මෙතනදී අපි කියනවා විද්‍යාවේ සොයා ගැනීමේ ක්‍රමයක් නැත. මොන ඔබ අවධානය යොමු වෙන්න ඕන ඉතාමත් වැදගත් කාරණා. නිවැරදිවම හඳුනාගත යුතුයි සොයා ගැනීමේ ක්‍රමයක් නැත. දැන් ළමයි ලවෝ මේවා වැරදි විදියට තේරුම් ගන්නවා. සොයා ගැනීමේ ක්‍රමයක් නැත කිව්වහම සොයා ගැනීමේ ක්‍රමයක් තියෙනවා කියලා හිතනවා. නමුත් ඒක ප්‍රශ්න සාකච්ඡා. සොයා ගැනීමේ ක්‍රමයක් මාතෘකින් බලපුවම ඒක පුළුවන්. අපිට ප්‍රශ්න මොකද කරන්නේ? සොයා ගැනීමේ ක්‍රමයක් නැහැ කියන්නේ කොහොමද? ඒක විද්‍යාත්මක ක්‍රමානුවලින් සොයාගන්න තියෙනවා. එනේ කියවත් විද්‍යාඥයෙක් සොයා ගැනීමේ ක්‍රම තිබුණා. කෙලියෝට ක්‍රම තිබුණා. නිව්ටන්ට ක්‍රම තිබුණා. එන ක්‍රම තිබුණා. නමුත් මෙතන කියන සොයා ගැනීමේ ක්‍රමයක් නැහැ කියලා. උපන්යාසයන් සොයා ගැනීම සඳහා පොදු තර්කයක් පොදු ක්‍රමයක් නැහැ. විවහාරික වශයෙන් පොදු ක්‍රමයක් නැහැ. භාවිතයක් කියන්නේ පොදු ක්‍රමයක් නැහැ. හරි. සොයා ගැනීමේ පොදු තර්කයක් නැහැ. ඉතින් ගවේෂණයේ තර්කයක් නැත. පසුගිය ඇතැම් ප්‍රශ්න වලට. සොයා ගැනීමේ ක්‍රමයක් නැත. මේ ඔබ අදහස් කරන්නේ කුමක්ද කියලා. ඒකට ඇතැම් දබෝලින සොයා ගැනීමේ ක්‍රමයක් නැත කියන පැත්තලිය. මේ ඔන්නතන දවස් සොයා ගැනීමේ ක්‍රමයක් නැත. ඒකෙන් සම්මත. සොයා ගැනීමේ ක්‍රමයක් නැතෙන අදහස් කරන්නේ සොයා ගැනීම සඳහා පොදු තර්කයක්, පොදු රීතියක්, පොදු මූලධර්මයක් නැහැ. සොයා ගැනීමේ ක්‍රමයේ විද්‍යාඥයන් වෙනස් වෙනවා. සොයා ගැනීම කාලෙන් කාලෙ වෙනස් වෙනවා. විද්‍යාඥයන් සිතන ආකාරය වෙනස් වෙනවා. මෙන්න මේ නිසා තමයි සොයා ගැනීමේ ක්‍රමයක් නැත කියන අදහස් කරන්නේ. නමුත් බොහෝ සොයා ගැනීමේ ක්‍රමයක් දක්වනවා. එතන ඉලටලුයි. තවදුරටත් මේක පැහැදිලි කරනවා. මේ සොයා ගැනීමේ ක්‍රමයක් නැහැ. දැන් විද්‍යාඥයන් එක් විද්‍යාඥයෝ තමන්ගේ ඥානය ගොඩනගා ගැනීමේදී විවිධ වූ ගැටලු වලට මුහුණ දෙනවා. ඒවා විවිධ ආකාරයෙන් විසඳනවා. එක් විද්‍යාඥයෙකුට මතුවන තත්ත්වයන් ප්‍රාමාණ අනුගමන ප්‍රාමාණ තවත් විද්‍යාඥයෙකුට එසේම බලපානවා කියන්නේ නැහැ. මේකට විද්‍යාව ඉතිහාසයෙන් අපි උදාහරණයක් කරන් කතා කරමු. දැන් අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ වාදය තහවුරු ඔප්පු කරන වෙලාව. ඔහු අනුමානයක් ගත්තා චන්ද්‍රයා පෘථිවිය මතට පතිත වීමක් පිළිබඳව. හරි ස්වාභාවික චන්ද්‍රයා තමන්ගේ ස්වාභාවික ගමන් මාර්ගයෙන් පෘථිවිය දෙසට ඇදීමක් පිළිබඳව. ඒ පිළිබඳව ඔහු ගොඩනගාගත්ත සමීකරණය. නමුත් මේ සමීකරණය සහ නිරීක්ෂණ දක්ට ගැලපුණේ නැහැ. සමීකරණය ඊට පස්සේ සමීකරණය වැරද්දකට කියලා පරීක්ෂණයට එනවා. සාර්ථක කියලා නිව්ටන් පරීක්ෂණ නැවතුවා කියලා කියනවා. 1666 දී නිව්ටන් තමන්ගේ පරීක්ෂණ නැවතුවා. අවුරුදු කිහිපයක් පරීක්ෂණ අතරම නැවතුණා. අර සමීකරණය සාමාන්‍ය විචිත කියලා දුන්නේ. ඔව් එතෙන්දී පරීක්ෂණ කරලා ඉදිරියට ගෙන යන්න බැරි තත්ත්වයක් ආවා. අනතුරේ වසර ගණනකට පස්සේ ඒකට හේතු වුණේ ඒ සමීකරණය වැරද්දක් නෙවෙයි. පෘථිවිය විශාලත්වයේ සම්බන්ධයෙන් ඒ වෙනකොට තිබුණ ගණනය කිරීම කර දෝෂයක්. ඒ නිවැරදි දක්ක තිබුණේ නැහැ. නැවත ප්‍රංශ විද්‍යාඥයන් දායකසේ පෘථිවිය විශාලත්වය නිවැරදිව ගණනය කරුවා. පස්සේ ඒ විශාලත්වයේ නිවැරදි ගණනය කියන දක්ක ලබා ගත්තට පස්සේ අර ඔහුගේ අනුමානය තහවුරු කරගන්න පුළුවන්. ඔහුගේ උපකල්පනය තහවුරු කරගන්න පුළුවන්. නැමත ඒ පරිගැටෙන තමයි ගුරුත්වාකර්ෂණ වල 20ක් ප්‍රමාදුනා කියලා කියන ඔක්කො කරා. 1666 වල කළා නැවත අවුරුදු 20කට පස්සේ තමයි. ඔව් නැවත පරීක්ෂණ කරා ආරම්භ. මම දෙතනින් කියවේ. ඒතර නිව්ටන් වතුණු ප්‍රශ්නේ. නිව්ටන් විසඳාගත්ත ආකාරය. ඒක තව විද්‍යාඥයෙකුට ඒක එහෙම ආකාරයෙන් වෙන්නේ නැහැ. ඒතර ඒකම ඒවා විද්‍යාවෙන් පොදු දේවල් නෙවෙයි. ඒකයි ශාස්ත්‍රයේ මේ ක්‍රමයක් නැහැ කියන්නේ. තවත් ආකාරයක උදාහරණයක් ගන්නවා නම් වඩා මෙහත කාලේ පෙනිසිලින් ශ්‍රාවණය පිළිබඳව කතා. බහලයි. පෙනිසිලින් ශ්‍රාවණය. කවුද? පෙනිසිලින් ශ්‍රාවණය ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිංග් බ්‍රිතාන්‍ය ජාතික බැක්ටීරියාවේදී යා පරීක්ෂණ පවත්වන ඉස්සෙල්ලා ඉන්ෆ්ලුවෙන්සා කියලා රෝගයක්. ඉන්ෆ්ලුවෙන්සා රෝගයක්. ඒ සඳහා එයා තමන්ගේ රසායන ආධාරයෙන් ලෝහ තහඩුවක් මත බැක්ටීරියා දානවා. ඔය කාලේ වෙනකොට බැක්ටීරියා වලින් රෝග ඇති වෙන බව. නමුත් මේ බැක්ටීරියා නාශකයක් ස්විමින් සිදු කාලයක් නමුත් බෙහෙත් පරීක්ෂණ කරලා නිශ්චිත වශයෙන් බැක්ටීරියා විනාශ කරන්න ඖෂධයක් සාකච්ඡා කරන්නේ නැහැ. මොනෝයි
අර රෝගී ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන පරීක්ෂණ පැවැත්වීමේ ආරම්භය ඉන්නකෝ අර රසායනාගාර ලෝතාවේ බැක්ටීරියා තුන දවසක් දැක්කලා තියෙනවා. ඒ බැක්ටීරියා මත පුස්වාගයක්. පොඩු කැබල්ලක් වල තුනකට කවුද පුස්වාගයක්. ඒ පුස්වාගය වල බැක්ටීරියා විනාශ. අන්න එතනදී ඔබේ අදහස් බලනවා ඒ පුස්වාගයට බැක්ටීරියා විනාශ කිරීමේ ශක්තියක් තියෙනවා කියලා ඒ පිළිබඳව කර පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් පරිස්සමනවා. යා අහම්බෙන් කළ සොයාගැනීමක් ලෙස සැලකෙන්නේ එවැනි සොයාගැනීමක් සඳහා නෙවෙයි ඔහු එවැනි ක්‍රියා කරමින් සිටි. ඇතන්ගේ මතයක් තියෙනවා මේ අහම්බෙන් වෙන්න බෑ ඒ විද්‍යාඥයන්ගේ අවධානය යොමු නිසා වගේ මතකයේ තියෙන නමුත් මූලික වශයෙන් සැලකෙනවා අහම්. විනත් අරමුණකින් ක්‍රියා කරද්දී තමයි ඔහුට වෙනිසිලි සොයාගැනීම සිද්ධ වෙන්නේ. අහම්බෙන් කියන අර්ථකථන ලැබෙන්නේ ඒ. දැන් මෙතෙන් අදාළක් වෙන්නේ කොහොමද? එහෙනම් මේ විද්‍යාව අහම්බෙන් පවතින උපන්යාස පහළ වෙද්දී සොයාගැනීමේ ක්‍රමයක් නිශ්චිත වශයෙන් ඉදිරිපත් කරන කේ තේරුමක් නැහැ. ස්වාධීනීමේ ක්‍රමයක් නැත මේ අදහස් කරන්නේ කුමක්ද වගේ ප්‍රශ්නයකට ඔබට පිළිතුරු දෙන්න පුළුවන් ආකාරයෙන් මම පැහැදිලි කරේ උද්ගමනවාදී විවේචනයක් වෙන්න කොහොමද ස්වාධීනීම සහ සමර්ථනය කිරීම අතර වෙනස නොසලකා උද්ගමනවාදී පැටලෙවිල්ලක් ඇති කරගත්තා කියන්නේ ස්වාධීනීම ගැන කතා කිරීම විධික්‍රම වේදියාට අදාළ වූ අත්‍යවශ්‍ය ඒ ඓතිහාසික වශයෙන් හරි මනෝවිද්‍යාත්මක වශයෙන් වැඩගත් වෙන්න පුළුවන් කියනවා මුත් විධික්‍රමවාදියාට වැඩගත් වෙන සමර්ථනය කිරීම පිළිබඳව අවධානය ඊට අමතරව උද්ගමනවාදී විධික්‍රමය මොන දෙන තව ඉතා ප්‍රබල ගැටලුවක් තමයි උද්ගමනවාදී විධික්‍රමය පමණක් නෙවෙයි අනිකුත් විධික්‍රම සාම්ප්‍රදායික විධික්‍රම නිගාම සත්‍යීක්ෂණවාදයට නිගාම අසත්‍යකරණවාදයට පොදු විවේචනයක් පොදු ගැටලුවක් වෙනවා ඒ පිළිබඳව මෙතනදී අවධානය කරමු දැන් උද්ගමනවාදී කියන විදිහට විශේෂ අවස්ථා නිරීක්ෂණය කරලා උපන්යාසයක් කරා වෙනවා. එතකොට මෙන්න විශේෂ අවස්ථා නිරීක්ෂණය කරලා උපන්යාස කරලා ලැබෙනවා. නමුත් දැන් නිරීක්ෂණයෙන් උපන්යාසයෙන් ඔන්න ඔතනදී එනවා එක්තරා ගැටලුවක්. මේ නිරීක්ෂණයෙන් මෙසේ සිදු කරන නිරීක්ෂණයන් ස්ථාවර මුළුමනින්ම නිරීක්ෂණය සත්‍යද? ඒ උද්ගමනවාදීන්ගේ පිළිගැනීම වෙන්නේ මේ නිරීක්ෂණය වෙන්නේ සත්‍යයි. නමුත් නිරීක්ෂණයන්හි සත්‍යතාවයේ නිරීක්ෂණ ස්ථාවර බව පිළිබඳ ගැටලුවක්. මේක කාලින විධික්‍රමවාදීන් විසින් මේ නිරීක්ෂණ සම්බන්ධව ලොකු අභියෝගයක් එල්ල කරා. නිරීක්ෂණ වාක්‍ය වාදවලටයි. නිරීක්ෂණ වාක්‍ය වාදවලට උද්ගමනවාදයට අභියෝගයක් වෙනවා. දැන් නිරීක්ෂණ වාක්‍ය වාදවලිත බව කියන්නේ මොකක්ද කියන එක සුළුෙන් පැහැදිලි කරලා දෙන්න. අපගේ නිරීක්ෂණය පුද්ගලයන්ට ඇතිවන නිරීක්ෂණයන් ඉන්ද්‍රිය සහ වස්තුන් අතර ඍජු ගැටීමකින් පමණක් සිදුවන්නක් නොවේ. නිරීක්ෂණයන් සංවේදනයන් මතම සිදුවන්නක් සංවේදනයන් ඉන්ද්‍රිය සංවේදනයන් මතම සිදුවන්නක් නෙවෙයි. පූර්ව සංකල්ප සහ වාදයන් බලපෑමින් සිදුවන්නක්. තවදුරටත් පැහැදිලි කරමු. දැන් අපි අවස්ථාවකට අපි බලමු. අපි නිරීක්ෂණය සිදු කරන ඉන්ද්‍රිය සහ වස්තු. නිරීක්ෂණය සඳහා ඉන්ද්‍රියන් බලපාන. අපි ඉන්ද්‍රියස් පංචේන්ද්‍රියන් පංචේන්ද්‍රියන්දී වඩා අවධානය අපි දකිනවා කියන අර්ථයෙන් බලන්න. නමුත් ඇහෙන එකක් නිරීක්ෂණ පංචේන්ද්‍රියන් ගෝචර ඕන දෙයක් නිරීක්ෂණ. ඉන්ද්‍රිය අවශ්‍යයි නිරීක්ෂණ. ඉන්ද්‍රිය මගින් දැකලා දකින්න. ඒ වගේම නිරීක්ෂණේ යම් වස්තුවක් තියෙනවා. වස්තුවක් යම් දෙයක්. ඒතර ඉන්ද්‍රිය සහ වස්තුව අතර ඍජු ගැටීම. ඉන්ද්‍රිය වස්තු. හැබැයි නිරීක්ෂණය වෙනකොට මේ ඉන්ද්‍රිය සහ වස්තුව පමණ ප්‍රමාණවත් නැහැ නිරීක්ෂණය සඳහා. කලින් දන්න දේ පූර්ව සංකල්ප වශයෙන්. කලින් දන්න දේ අපිට පූර්ව සංකල්ප පූර්ව වාද මෙන්න පූර්ව සංකල්ප කියන දේ කලින් දන්න දේ කියලා සාකච්ඡා සංකල්ප අදහස්. ඉතින් ඒකට යටත් නිරීක්ෂණ සිද්ධ වෙනවා. තොරාම නිරීක්ෂණ ස්වාධීන නැහැ. අපි දන්න දේවල් මත තමයි නිරීක්ෂණය වෙන්නේ. නිරීක්ෂණ වාක්‍යවාද වලට නිරීක්ෂණ කාර්ය වෙනස් වෙනවා. දැන් මේ සරල උදාහරණයක් බලන්න. මෙතන මේ ත්‍රිකෝණ කියලා කෙනෙකුට දකින්න පුළුවන්. තවත් කෙනෙකු මේ ත්‍රිකෝණයක් දකිනවා. මේ ත්‍රිකෝණයක් ලෙස දකින්නේ ත්‍රිකෝණයේ පිළිබඳ පූර්ව සංකල්පයන් දෙයක්. ත්‍රිකෝණ පිළිබඳ සංකල්පයන්
ආධුනික කෙනෙකුට මේ ත්‍රිකෝණයක් නිරීක්ෂණය වෙන්නේ නැහැ. අන්න පූර්ව සංකල්පගත නිරීක්ෂණය. තවත් බලන්න. දැන් X-ray වෛද්‍ය රෝගවලදී X-ray ඡායාරූපයක් ගන්නවා. අපි X-ray ඡායාරූපයක් අපි බලපුවම අපිට පේන්නේ මොනවද? තික් ගොඩක් පේනවා. පැල්ලම් ගොඩක් වගේ පේනවා. ඒ හැර වෙන හඳුනා ගැනීමක් අපි වෙන්නේ. වෛද්‍ය ශිෂ්‍යයෙක් ගත්තොත් X-ray ඡායාරූපය. ඒ පැල්ලම් ගොඩ අතරින් මොකට දැන් ඉන්ද්‍රිය පේනවා. ශරීරයේ අවයවයක් පේනවා. ඒ අවයවයන් තව ටික එකක් නැතුව උඩ කෙලිම රෝගයක් නිරීක්ෂණය කරනවා. වෛද්‍යවරයෙක් X-ray ඡායාරූපයක් අරගෙන රෝගයක් නිරීක්ෂණය කරනවා. අන්න ඒ රෝග පිළිබඳව පූර්ව සංකල්පයන් පිළිබඳව යටත්. ඒකට X-ray ඡායාරූපයේ සාමාන්‍ය කෙනෙක්ගේ නිරීක්ෂණය සහ වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණ අතර වෙනසක් ඉන්නේ නැහැ. අන්න පූර්ව සංකල්ප මත නිරීක්ෂණය වෙනවා කියන එක එකයි. ඒතොර නිරීක්ෂණ වාක්‍ය වාදවලිත බව කියන සංකල්පයෙන් මොනවද අදහස් කරන්නේ. එතකොට දැන් මෙතන වෙන්නේ මොකක්ද? මේ විශේෂ අවස්ථා නිරීක්ෂණය සත්‍යයි කියලා පිළිගන්නවා. නමුත් ඒවා මුළුමනින් සත්‍යයි කියලා හිතද ඉව නැහැ. පක්නිසාද නිරීක්ෂණ වාක්‍ය නිරීක්ෂණය වෙනස් වෙනවා. එක් යුගයක පෘථිවියේ කේන්ද්‍රය නිරීක්ෂණය වෙනකොට තවත් යුගයක සූර්යා කේන්ද්‍රය වාද වෙනස් වෙනකොට නිරීක්ෂණයක් වෙනස් වෙනවා. වාද බරිතයි නිරීක්ෂණ වාක්‍ය. හරි. ඒක පුළුල්ලෝ කියන්න පුළුවන්. නමුත් මෙතෙන්දී මතක තියාගන්න උද්ගමනවාදීන්ගේ තාර්කික පදනම නිරීක්ෂණ වාක්‍ය වාද වලින් හින්දා උද්ගමනවාදීන්ගේ තාර්කික පදනම දෙදෙනා. දැන් අපි උද්ගමනවාදයේ තාර්කික ස්වરૂපය ඉදිරිපත් කරා. අනතුරු උද්ගමනවාදයට විවේචන කීපයක් උද්ගමනවාදයට ගැටලු කීපයක් ඉදිරිපත් කරා. උද්ගමනීය පිළිබඳ ගැටලු. මොකද කියන්නේ උද්ගමනවාදී ගැටලු කියන්නේ සියල්ලටම උද්ගමනීය ගැටලු කියලා කියන්නේ ඒකෙන් එක විවේචනයකට. උද්ගමනීය ගැටලු වල ඩේවිඩ් හිල්න මත කරපු ප්‍රශ්නය. දෙවනුව උපන්‍යාසයක් මුල් විය යුතුයි. උපන්‍යාසයෙන් තොරව නිරීක්ෂණය කරනවා කියන මොහුගේ මතය පිළිගැනීමට නොහැකි නිසා ඒ විවේචනය කරා. දෙවනුව ගුරුත්වාකර්ෂණ වාදයේ වගේ සංකීර්ණ විද්‍යාත්මක උපන්‍යාස වල එළවෙන්නේ බෑ ඔවුන්ගේ තාර්කික ක්‍රමයේ පදනමට යටත්ව. සිව්වෙනුව උපන්‍යාස සොයා ගැනීම සහ සමර්ථනය කිරීම අතර වෙනස නොසලකා මොවුන් පටලැවිල්ලක් ඇති කරගත්තා. පස්වෙනුව නිරීක්ෂණ වාක්‍ය වාද බරිත වන නිසා උද්ගමනවාදීන්ගේ තාර්කික පදනම ඉලවෙනවා. සස්වල විභාගයේදී මෙවැනි ප්‍රශ්නයකට සාර්ථක පිළිතුරු සැපයීමට ඔබට මේ විශාල උදව්වක් ලැබෙයි. අපි නැවතත් අලුත් පාඩමකට යමු. මේක අපච්චි මේ හදන්න එහෙම ගියාම